ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอทินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิසදහබර වාසනාවන්ත කාරුණික පිංතුනි මේ සන්ධ්‍යා භාගයේදී ඊටාම ගෞරවයෙන් බැතිබර සිතින් යුතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදු ගුණයන් සිහිපත් කරමින් ඒ බුදු ගුණයන්ට අපගෙන් කරන පූජෝපහාරයක් හැටියට පහන් 9ක් දල්වලා ප්‍රදීප පූජාවෙන් ඒකාලෝකමත් කරලා ඒ මල් ආසනයේ මත ඊටාම ගෞරවයෙන් යුතුව අද දවසේදී අලංකාර වූ පුෂ්ප පූජාවන් සූදානම් කරලා සුවඳ දුම් දල්වලා අපි බලාපොරොත්තු වෙන්නේ සූදානම් කරන්ට යෙදුනා වූ ඒ ගිලන්පස ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහායි. තාම සදහැයෙන් වැතිබර සිතින් යුතුව සූදානම් කරන ලද මේ ගිලන්පස සම්බුද්ධ පූජාව මාගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ බුදු ගුණයන්ට අපගෙන් කරන පූජෝපහාරයක් වශයෙන් පූජා කරමි පූජාම වේවා. ජනිත වන්නා පින ඔබ හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවයේ සඳහාම හේතු වාසනා වේවා. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන ආකාරයට දයාබර පියාණන් වහන්සේ සයිමන් සිඤ්ඤෝ මැතිතුමාණන්ට නිදුක් නිරෝගී භාවයේ සඳහාත් ඒ වගේම වැඩිමහල් සහෝදරයා වන WM රෝහිත මහත්මයාට නිදුක් නිරෝගී භාවයේ සඳහාත් පවුලේ හැම කෙනෙකුටම කායික මානසික සුවය සඳහාත් අද දවසේ ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි ඔබ හැමතෙමත් ඔබේ නිවෙස්වල ඉන්න හැමෝටමත් නිදුක් නිරෝගී භාවය කායික සුවය මානසික සුවය චිරජීවනයේම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සම්බුද්ධ පූජාව පවත්වමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාන් අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දෙට්ඨිකෝ අකාලිකෝ
एहि पस्सिको ngोपनैको पाश्चात्तं वेदितव्यो विඤ्ඤूहीति सुपटिपन्नो भगवतो सावक संघो उजुपटिपन्नो भगवतो सावक संघो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीचि पटिपन्नो भगवतो सावक संघो यदिदं चत्तारि पुरुषयुगानि अट्ठपुरुष पुग्गलायेस भगवतो सावक संघो आहुनेयो पाहुनेयो दक्षिणेयो अंजलिकरणीयो अनुत्तरं पुण्यक्षेत्रं लोकस्साति वन्दामि चेतियं सब्बं सब्बठानेषु पतिष्ठितं शारीरिकधातु महाबोधिं बुद्धिरूपं सकलं सदा यस्य मूले निसिन्नो सब्बारि विजयं अका पत्तो सब्बन्युतं सत्ता वन्दे तं बोधिपादपम् इमें एते महाबोधि लोकनाथेन पूजिता अहं पिते नमस्सामि बोधिराजा नमस्तुते घनसाराप्पदित्तेन दीपेन तमधंसिना तिलोकदीपं संबुद्धं पूजयामि तमोनुदं सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिना सुगन्धिनाहं गन्धेन पूजयामि तथागतं पूजिमि बुद्धं कुसुमेन नेन पुण्येन मितेन लभामि मोक्षं उप्फं मिलायाति यथा इदं मे कायो तथा याति विनाशभावं वन्नगन्धगुणोपेतं एतं कुसुमसन्तसिं पूजयामि मुनिन्दस्य श्रीपाद सरोरुहे अधिवासे तु नो भन्ते पानीयं परिकप्पितं अनुकंपं उपादाय पतिगन्नातुमुत्तम अधिवासे तु नो भन्ति गिलान पच्चयं इमम् अनुकंपं उपादाय पतिगन्नातुमुत्तम अधिवासे तु नो भन्ते सब्बं सद्धाय पूजितं अनुकंपं उपादाय पतिगन्नातुमुत्तम कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्छयं खम मे भन्ते भूरि पञ्च तथागत अच्छयं खम मे धम्म संदिट्ठिकं अकालिक अच्छयं खम मे संघ सुपटिपन्न अनुत्तर इदं मे पुण्यं आसवक्खया वहं होतु तब दुःखापमुञ्चतु साधु साधु समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदम् धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो
අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාච භික්ඛවේ සම්මා වාචා යාඝෝ භික්ඛවේ මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී භරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති සම්මා වාචාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර වාසනාවන්ත කාරුණික පින්වතුනි, ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ මේ වස් කාලයේ පුරාම පවත්වාගෙන ලබන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් මුල් කරගත්තා වූ ධර්මදේශනා මාලාවේ අද පවත්වන්නේ 22 වන ධර්මදේශනාවයි. අද දවසේ ධර්මදේශනා සිරිත් පරිදි සෑම දිනකම ධර්මදේශනා දායකත්වය අපේ දායක පින්වතුන් දරනවා. අද දවසේදී UW අජන්තා මහත්මයාත් WM ජයසේන මහත්මයා ඒ පවුලේ දූදරු පිරිස අද දවසේ දායකත්වය දරනවා. එවැගේම තමන්ගේ සුජීවත්ව වාසය කරන දයාබර පියාණන් වහන්සේ සයිමොන් සිඤ්ඤෝ උපාසක මහත්මයාට නිදුක් නිරෝගී භාවය, කායික සුවය, මානසික සුවය වේවා. එවැගේම පවුලේ වැඩිමහල් සහෝදරයා වෙන W රෝහිත මහත්මයාට, UW රෝහිත මහත්මයාට නිදුක් නිරෝගී භාවය සැලසේවා. පවුලේ හැම කෙනෙකුටම ආරක්ෂාව ඇති වේවා කියන ප්‍රාර්ථනාවෙනුත් එවැගේම භාව ප්‍රාප්තවන්ට දුන කරලිනා හාමිනේ සහ WM සිරිවර්ධන මහත්මයා, හීන්මැණිකේ මාතාව මේ අය සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමේ උතුම් පරමාර්ථයෙන් යුතුව අද දවසේ හැම කෙනෙක්ම මේ ධර්ම දේශනාව දායකත්වයේ දරනවා. ඉතින් ඒ හැම කෙනෙක්ගේම ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. අප හැමතෙම මේ ධර්ම ශ්‍රවණමය කුසලානිසංසය තුලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය මුදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ අපේ ධර්ම දේශනාවේ මාතෘකාව සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඊයේ දවසේදී සාකච්ඡා කරන්නට යෙදුනා විභංග සූත්‍රයයි අපි මේ දිනවල ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කිරීමේදී අපි මූලාශ්‍රය හැටියට පාවිච්චි කරන්නේ විභංග සූත්‍රය. ඊයේ අපි කතමාච භික්ඛවේ සම්මා සංකප්පෝ කියලා, සම්මා සංකල්ප කියන්නේ මොකද්ද කියලා සඳහන් කරන්නට යෙදුනා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට මේ කියපු කාරණා තුල සම්මා දිට්ඨිය, යහපත් දැක්ම ඇති කරගත්ත පුජ්‍යලයා විශේෂයෙන්ම සම්මා දිට්ඨිය කියන එක අපේ එදිනෙදා විවාහාරයේදී, ලෞකික විවාහාරයේදී කුසලයේ කුමක්ද, කුසල මූලයේ කුමක්ද, අකුසලයේ මොකක්ද, අකුසල මූලයේ කුමක්ද කියන විදිහට මූලිකම තැන ඉඳගෙන කුසල් අකුසල් හඳුනා ගැනීම තැන ඉඳගත්තාම කුසලයේ කුමක්ද, කුසල මූලයේ කුමක්ද, අකුසලයේ කුමක්ද, අකුසල මූලයේ කුමක්ද කියන එක තේරුම් ගත්තට පස්සේ සසර ස්වභාවය අපිට යමක් තේරුම් ගන්නට පුළුවන් වෙනවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගැනීම තමයි අපි සම්මා දිට්ඨියෙන් අදහස් කරන්නේ. නමුත් ඉන් මෙහාට ඒ දක්වා ඒ සම්මා දිට්ඨිය අපි තුල උපදිනකම් කියන්නේ දුක ඇතිවීම, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේ අපි යම් දවසක අප විසින්ම තේරුම් ගන්න, අවබෝධ කරගන්න දවස දක්වා අපිට ලෞකික වශයෙන් සම්මා දිට්ඨිය අපේ ජීවිතයට බලපාන්නේ කොහොමද, දියුණු කරගන්නේ කොහොමද කියලා අපි මුල් ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා. එතකොට අපි මේ මතක් කිරීම මම කරන්නේ යම් කිසි කෙනෙක් පරලෝකයක් තියෙනවා කියලා තේරුම් ගන්නවා නම්, පරලෝකයක් තියෙනවා කියන තැන විශ්වාසයේ ඉන්නවා නම් ඒක පරලෝකයක් නැහැ කියන එක අපි මිච්ඡා සංකල්පයක් කියලා සඳහන් කරන්නට යෙදුණා. එතකොට සම්මා සංකල්පයක් වෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියන එකයි. එතකොට මේ එකින් එකට බලන්න සම්මා දිට්ඨිය දියුණු වෙනකොට
සම්මා දිට්ඨිය දකින්නකොට පව කුසලයේ පිළිබඳව අකුසලයේ පිළිබඳව කුසල මූලයේ අකුසල මූලයේ තේරුම් ගන්නකොට අපි තුල නිරන්තරයෙන්ම උපදින්නා වූ සංකල්පනාවන් එහෙම නැත්නම් සිතුවිලි සමුදායන් හැම වෙලාවෙම යහපත් ඒව බවට පත් වෙනවා. බෝධිසත්වයන් වහන්සේම සඳහන් කරනවා අපි ද්වේදා විතක්ක සූත්‍රයේදී සඳහන් කරා බෝසත්වයන් වහන්සේම සඳහන් කරනවා මම බුදු වෙන්න පෙර මගේ හිතේ දෙආකාරයක සිතුවිලි හටගත්තා කියලා. එතකොට කුසල සහගත වූ සිතුවිලිත් අකුසල සහගත වූ සිතුවිලිත් කියලා තමන් ඒවා කොටස් දෙකකට බෙදාගත් ආකාරයේ බුදුරජාණන් වහන්සේම දේශනා කර වදාරනවා. ඒකට එතෙන්දී තමන් තුළ ඇතිවන්නා වූ මේ සංකල්පනාවන් එහෙම නැත්නම් සිතුවිලි කොටස් මේවා යහපත් සිතුවිලි මේවා අයහපත් සිතුවිලි කියලා තේරුම් ගන්න නම් අපි අර කියපු විදිහට ඒ පුජ්‍යලයා තුළ සම්මා දිට්ඨියක් නිවැරදි දැකීමක් තියෙන්නට ඕනි. නිවැරදි දැකීම තියෙන පුජ්‍යලයාට පුළුවන්කම තියෙනවා යහපත් දැක්මක් තියෙන නිසා මේක හරි දෙය මේක වැරදි දෙය කියලා තේරුම් ගන්න. එකයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකට එකක් සම්බන්ධ වෙනවා කියන එක අපි මුලින්ම සඳහන් කරන්නට යෙදුනේ. හොඳයි. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියලා කිව්වේ අපි තුල ඇතිවෙනා වූ කාම සංකල්පයන් තියෙන අකුසල පැත්තේ දේවල්. එතකොට ඒ කාමූප සංහිත වූ සංකල්පනාවක් එහෙම නැත්නම් කාමයේ මුල් කරගත්තා වූ සංකල්පනාවන් තියෙනකොට ඒ වයින් අයින් වීම තව පැත්තෙන් එක්කම කිව්වේ ඒ වයින් අයින් වීමේ ඒවා අත්හැරීමේ සංකල්පනාවක් සිතුවිල්ලක් අපි තුල ඇති වෙනවා. එතකොට ඒක අපි සඳහන් කරා ඒ සංකල්පනාව අපි නිරන්තරයෙන්ම හිතනවා සිහිපත් කරනවා. ඒක යෝනිසෝ මනසිකාරය නුවණින් යුතුව සිහිපත් කරනවා. ඒ නුවණින් අපි තුල කාමෝප සංහිතාවන් ඇති වෙනකොට ඒ දැඩි ආසාව දේවල් වලට ඇති වෙනකොට අපි ඒක නුවණින් මෙනෙහි කරනකොට නෙක්ඛම්ම ඒකෙන් නයිස් කර්මය ඈත් වීම අපි තුල ඇති වෙනවා. එතකොට ඒ වගේම තමයි අපි තුල ව්‍යාපාදය තව කෙනෙක් කෙරෙහි තරහක් ඇති වෙනකොට තව කෙනෙක් කෙරෙහි ද්වේෂයක් ඇති වෙනකොට අපි ඒට ප්‍රතිවිරුද්ධ වූ දේ ඒ කියන්නේ මෛත්‍රිය දියුණු කරනවා. කෙනෙක් ගැන ද්වේෂ සහගත සිතුවිල්ලක් එනවනම් අතීතයේ අපිට කරපු කරදරයක් විපත්තියක් මොකක් හරි මතක් වෙලා ද්වේෂයක් හිතට එනවනම් ඒ ද්වේෂය හිතට එන වෙලාවේදී ඒ පුජ්‍යලයට හානියක් කරන්න කරදරයක් ද්වේෂය තමයි මුලින් හිතට එන්නේ. ඊට පස්සේ ඒක තවතුරට අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනවා. මම මේ දිගටම ධර්ම දේශනාවල පාවිච්චි කරපු වචන නැවත නැවත කියන්නේ ඔබට මේක එකින් එක එතකොට මතක් වෙනවා. එතකොට තමන්ගේ මේ ධර්ම දේශනා මාලාව අවසන් වෙනකොට ඔබ තුල යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? මේක කොහොමද අපේ සසර ගමනට බලාපොරොත්තු සම්බන්ධ වෙන්නේ? එදිනදා ජීවිතේ වෙනස් කරගන්න අපිට මේ කොහොමද බලපාන්නේ කියන එක හිත තුල තැම්පත් වෙනවා. එතකොට ඒක එදිනදා ජීවිතයේදී අපි අර ධර්ම දේශනාව අවසානයේදී ප්‍රාර්ථනාවක් කරනවානේ මට ධම්මානුධම්ම පටිපත්තියෙහි නිරත වෙන්න මේ ශක්තිමත් වේවා කියලා. ධම්මානුධම්ම පටිපත්තියේ නිරත වෙන්න නම් මේ අහපු ධර්මයේ පිළිපදින්න ඔබ පෙළඹෙන්නේ හැබැවින්ම ඔබ තුල අවංක ඕනකමක් ඒකට ඇති වෙන්න ඕනේ. ඒට අවංක ඕනකමක් ඔබ තුල ඇති වෙන්නේ ඒ තුල නිවැරදි අවබෝධයක් ඇති වෙනකොට. ධර්ම ශ්‍රවණය කරන්නේ නිවැරදි අවබෝධය ලබා ගන්නටයි. එතනින් අපිට යෝනිසෝ මනසිකාරය දියුණු වෙනවා. එතකොට මේ සම්මා නෙක්ඛම්ම සංකප්පය. එතකොට යෝනිසෝ මනසිකාරය දියුණු කරන්නා වූ කෙනාට නිරන්තරයෙන්ම දැන් මන් තුල මේ වගේ නරක අදහසක් ආවා. එතකොට මේක අල්ලවා ගැනීමේ දැඩි ආසාවක් එහෙම ආවා. එහෙනම් එයා නුවණින් ඒක හිතලා තමන්ගේ හිත පාලනය කරගන්නවා ඒක අත්හරින්න නෙක්ඛම්ම. එයින් අතාරිනවා. තරහක් වෛරයක් කෙනෙක් ආවහම ඒක අපි අව්‍යාපාද සංකල්පයක් බවට පත් කරගන්නවා. අව්‍යාපාද සිතුවිල්ලක් බවට එයාට මං හානියක් කරන්නේ නැහැ. ඔව් මගේ හිතට එහෙම එකක් එනවා. ඒක ඇත්ත. දැන් බෝසත්යන් වහන්සේ සඳහන් කරනවානේ. බෝසත්යන් වහන්සේ සඳහන් කරනවා මට මේ කියපු ව්‍යාපාද සංකල්පයන් ආවයි කියලා. එතකොට විහිංසා සංකල්පයන් ආවයි. එතකොට දැන් මෙතෙන්දී අපි තේරෙනවා මේ සංකල්ප එනවා. ඒ පෘථග්ජන ස්වභාවය. මෙන්න මේක තමයි හුඟක්ම අපි වටහා ගන්න ඕනේ මේ සම්මා සංකප්ප ගැන කතා කරනකොටත් මේ සිතුවිලි කියන දේවල් අපි තුල ඇති වෙනවා. විවිධාකාරයේ සිතුවිලි ඇති වෙනවා. මිනිසුන්ට බනින්න, ගහන්න, වෙනත් දේවත් කරන්න, එහෙම නැත්නම් එහෙම කරන්න බැරි නම් මේ මිනිහට මෙහෙම වෙනවා නම් හොඳයි කියලාවත් තරහට හිතෙනවා. තප්පර ගානකට හරි හිතෙනවා. තප්පර ගානකට හරි තව කෙනෙකුට හානියක් කරන්න, විනාශයක් කරන්න හිතෙනවා.
එතකොට දැන් වෙලා තියෙන්නේ ඒවට අපිව පොළඹවන ක්‍රම වැඩි. මුල් කාලේදී නම් ඕක සිතුවිල්ලක් විතරයි. දැන් හැමෝම මේ කාලේ වැඩිපුරම කය පාවිච්චි කරන්නේ Facebook නේ. වැඩිපුරම ඉන්න හැම කෙනෙක්ම ඒක තමයි ගොඩාක් අය බහුතරය පාවිච්චි කරනවා. ඒතර මේ වැය එන දේවල් තුලින් හැම තිස්සෙම අපි තුල කාමෝපසංහිත සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒතර සිත දූෂණය කරන දේවල්. ඒ වගේම වැඩිපුරම මම හිතනවා ඒ වෑයෙන් දැන් එක එක්කෙනා කන කෑම දානවා. අපි මේව කෑවා, අතන කෑවා, මෙහෙම කෑවා කියලා දානවා. මගුල් ගෙවල් වල ගියාම ඒව දානවා. හෝටල් වල ගිහිල්ලා ඒව දානවා. ඒ වගේ විවිධ විදිහේ දේවල්. තව කෙනෙක් ලස්සන කාර් එකක් අලුතෙන් කාර් එකක් ගත්තාම දානවා. එහෙම නැත්නම් ෆොටෝ එකක් ගහනකොට ටිකක් එහැයින් කාර් එක තියලා ඒක පේන්න ෆොටෝ එක අරගෙන දානවා. ඒතර ඕක බලන කෙනා තුල සියුම් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ වගේම යා තමන්ගේ තරහකාරයෙක් නම් හිතනවා මින් මිනිස්සයා මෙහෙම කාර්යයකුත් අරගෙන කියලා ඔන්න ද්වේෂයක් උපදවා ගන්නවා. ඒතර ඒ තමන් විඳින සැප සම්පත් මොනවා හරි තව කෙනෙක් විඳින සැප සම්පතක් සමාජ මාධ්‍යයක් තුලින් දකිනකොට හැමෝගෙම සිත් තුළ මුදිතාව උපදිනවා කියලා හිතන්න එපා. ඒතර අපි එක පැත්තකින් ඒ වගේ දේවල් දැමීම තුලින් කරන්නේ තව කෙනෙකුගේ ද්වේෂය තමන් වෙත ඇද ගන්නවා. මොකද ඒක දකින්නකොට අනේ කොච්චර හොඳද මේගොල්ලෝ අලුත් කාර් එකක් අරගෙන මේගොල්ලෝ අලුතෙන් වාහනයක් අරගෙන අලුතෙන් ගෙයක් අරගෙන එහෙම නැත්නම් අනේ අද හොඳට මේ අය කාලා බීලා සන්තෝෂයෙන් ඉන්නවා කියලා හිතලා සතුටු වෙනවට වඩා ඒ අය ඇති කරගන්නේ වෙනත් විදිහේ සංකල්පයන්. එතකොට ඒක බොහෝ වෙලාවට ව්‍යාපාද සංකල්පය තරහව එහෙම නැත්නම් ඊර්ෂ්‍යාව හානියක් වෙන නපුරු ඍණාත්මක සිතුවිල්ලක්. ඍණාත්මක සිතුවිල්ලක් ඒ වයින් ඇති කරගන්නවා. ඒතකොට එහෙමනම් ඒ දැන් ඔබ තව කෙනෙක්ගේ දෙයක් දැන් මං වෙන කෙනෙක් ඔබේ දේ තුලින් ඒකම Tamanටත් ගන්න Taman තව කෙනෙක්ගේ දෙයක් දැක්කහම Tamanට මොකද්ද ඇති වෙන්නේ? ඔබ හුඟක් හිත දියුණු කෙනෙක් නම් හරි සතුටටපත් වේවි. ඒතකොට ඒ සතුටටපත් වුණාම එයාට සුබපතා විය වෙලාවෙම එහෙම නැත්නම් සුබ පැතුම් පණිවිඩයක් තියාවේ ඒ අවංකව Taman සතුට වෙන කෙනා. ඒතකොට සමහරවිට එහෙම නොවි අර වගේ සිතුවිල්ලක් තියලත් එහෙම කරන්න පුළුවන්. හැබැයි එතෙන්දිත් යම් කිසි මෛත්‍රී සහගත සිතුවිල්ලක් ඇති කරගන්නවා නම් ඒ තප්පර ගානේදී ඒකත් හරි බලවත් වෙනවා. එහෙනම් Tamanට ද්වේෂ සහගත සිතුවිල්ලක් ආවා, ඊර්ෂ්‍යා පරවශ සිතුවිල්ලක් ආවා. එතකොට Taman හිත හදාගන්නෝ නෑ. මේ ඒ පුජ්‍යලයා සංසාරේ කරපු කුසල්. පෙර භවවලදී ඒ කුසල් කරපු නිසා තමයි එයාට මේ දේ ලැබිලා තියෙන්නේ. එයා සතුටින් ගත කරන්නේ පෙර භවයේ කුසල් කරපු නිසායි. ඒ නිසා ඔහු හෝ ඇය අනුභව කරන්නේ පෙර භවයේ කරන ලද කුසල් කියන එක හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒක ගිහි පැවිදි අපි හැමෝටම පොදුයි. ගිහි ඇත්තන්ටත් දේවල් ලැබෙනවා තමන් පෙර වංශාරේ කරපු කුසල් නිසා. පැවිදි ඇත්තන්ටත් දේවල් ලැබෙන සමහරවිට එකම පන්සලේ මහාන වෙච්ච හාමුදුරුවෝ එකම විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත හාමුදුරුවෝ එකට ඉන්න උදවිය ඒ අයගේ තත්වයන් ස්වභාවයන් වෙනස්. එකම නියුන් සහෝදරයෝ දෙන්න මහාන වෙච්ච අය ඉන්නවා. එකම අම්මගේ සහෝදරයෝ මහාන වෙච්ච අය මම දන්නවා. ඒ දෙන්නගේ අධ්‍යාපන මට්ටම සම්පූර්ණයෙන් වෙනස්. ඒ වගේම මේ දෙන්න ගුරුවරයාට ගුරු හාමුදුරන්ට සලකන විදිහත් හාත්පසින්ම වෙනස්. ඒතර මේ විනාඩි ගානක වෙනසෙන් ඉපදිච්ච දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ සංසාරේ කරපු කුසල අකුසල ශක්තිය වෙනස්. ඒ අයට ලැබෙන දේවල් වෙනස්. ඒතර කෙනෙකුට දෙයක් ලැබෙනවා කියන එකෙන් කෙනෙකුට දෙයක් තියෙනවා කියලා කියන්නේ ඒ පුජ්‍යලයා සංසාරේ තව කෙනෙකුට යමක් දීලා තියෙනවා. ඒතර තවක් දීපු කෙනෙකුට ඒ දේ ලැබෙනවා අපිට අයිතියක් නැහැ ඒකට ද්වේෂ කරන්න. එතකොට ඒ ද්වේෂ කිරීම තුලින් වෙන්නේ අපිට ලැබෙන්න තියෙන දේකුත් අපි වළක්ව ගන්න පුළුවන්. මොකද අපි තුල තව කෙනෙකුගේ දීම කෙරෙහි සතුටක් උපදින්නේ නැති නිසා. අන්න ඒ නිසා මේ ව්‍යාපාදයේ කියපු එක අව්‍යාපාද සංකල්පනාවක් බවට පත් කර ගන්න නම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ මෛත්‍රී සහගත සිතුවිලි වඩන්න. නිරන්තරයෙන්ම මෛත්‍රිය වැඩිම තුලින් දැන් මම කියවනේ එහෙම සිතුවිලි එන එක සාධාරණයි. ඒක පෘථග්ජන ස්වභාවයයි. මේ බණහන් අපි පුරුදු කරන්නේ ඒකෙන් මුදව ගන්න අපේ හිත. එහෙනම් මෙතෙක් කාලයක් ඔබට එහෙම හිතුණා නම් හිතන්නේ ඒක සංසාර ස්වභාවය සහ මගේ මනසේ ස්වභාවය. හැබැයි මම ඊට වඩා දැන් දියුණුයි. මං ඊට වඩා දැන් හිතනවා. ඒතර මම මේ කාරණේ අද ටිකක් ගැඹුරින් විග්‍රහ කරේ ඔබට තේරෙන උදාහරණ වලින්
අද මාතෘකාවට මේ එකට එකක් සම්බන්ධයි. අපි තුල අව්‍යාපාද සංකල්ප වැඩිපුර වැඩිනකොට අපි ඊයේ සඳහන් කරා වගේ නිතර හිතනකොට නිතර උදෙත් හිතනවා දවලුත් හිතනවා රාත්‍රියෙත් හිතනවා කියලා අර ද්වේදහ විතක්ක සූත්‍රයේදී අපි ඊයේ සඳහන් කරේ. ඒත් එහෙම හිතනකොට හැම වෙලාවෙම මොකද කරන්නේ බොහෝ කාලයක් ඒකේ වචන තියෙන චිරං කියලා. බොහෝ කාලයක් උදෙත් හිතනවා දවලුත් හිතනවා රාත් හිතනවා උදේ දවල් රාත්‍රියෙත් හිතනවා. එතකොට මේ කාරණේ අපි එහෙම හිතනකොට ඒව ආශ්‍රවයන් බවට පත් වෙනවා. ඔන්න තව වචනයක් ආශ්‍රව අහලා තියෙනව නේද? මේ මොනවාද ආයුර්වේදයේ තියෙන මේ වෙද මහත්තයා කියන මේක බොහොම පරණ ආශ්‍රවයක් කියලා. එතකොට මේ ආශ්‍රව කියලා ආයුර්වේදයේ දෙනවා ඒව පල් කරපු බෙහෙත්. අපේ ගමේ හිටියා අබේවර්ධන වෙද මහත්තයෙක් කියලා වෙද මහත්තයෙක් අපේ නායක හඳුරුව අපත්‍ච්ච නායක හරු ඔය හැමතැනම තියෙන බෝතල් හොදනවා. වත්තේ වීසි කරලා තියෙන බෝතල් ඔක්කොම එකතු කරලා හොදනවා. හොදලා කාමරයේ ගබඩා කාමරයක අරන් තියෙනවා. ඊළඟ වෙද මහත්තයාට දෙනවා. මොකද එයා අරිෂ්ටයක් හිඳිනවා. ඒක ආශ්‍රවයක්. අපිට හොඳට මේ වචනේ මතකයි. ආශ්‍රවයක් කියන්නේ ඒ අරිෂ්ටය හදලා මාස 3ක්ද 4ක්ද ඒක පල් කරනවා. ඒ පල් කිරීම තුලින් තමයි ඒක ආශ්‍රවයක් බවට පත් වෙනවා. ආශ්‍රව කියන එකෙන් කියන්නේ පල් කරනවා කියන එකයි. එතකොට එක දිගට දිගාන්තරයෙන්ම යමක් තියෙනකොට ඒක ආශ්‍රවයක් බවට පත් වෙනවා. ඒ ආශ්‍රව කියන වචනේත් හරි ලස්සනයි ඒ අර්ථයෙන් ගත්තහම. එතකොට අපේ හිතෙත් පින්වතුනි ඔන්න ඔය වගේ පල් වෙච්ච ආශ්‍රවයන් තියෙනවා. එහෙම නැත්නම් පල් වෙච්ච ව්‍යාපාද සංකල්පනාවන් තියෙන හිත යටම බැහැගෙන පොඩි දෙයක් අල්ලගෙන ඕක අපි කියන්නේ පුපුර හිත ඉන්නවා. උදෙත් හිතනවා, දවලුත් හිතනවා, රැටත් හිතනවා, උදේ දවල් දෙකටම හිතනවා, බොහෝ කාලයක් හිතනවා. ඉතින් මේ විදිහට හිත ඉන්නකොට ඒව ආශ්‍රවයන් බවට පත් වෙනවා. ඒතකොට අන්න ඒවා ටිකක් අමාරුයි ඔළුවෙන් ගලව ගන්න ඊට පස්සේ. හැබැයි මෛත්‍රිය තමයි බෙහෙත. ඒතකොට මෛත්‍රියෙන් මේක පිරිසුදු කරන්න ඕන. මෛත්‍රිය කියපු ජලයෙන් මේක පිරිසුදු කරන්නට ඕනේ. අන්න එතකොට අර අතීතයේ අපි තැම්පත් කරගෙන ඉන්න ආශ්‍රව බවට පත් වෙච්ච, පල් වෙච්ච ද්වේෂය සහ අනුන්ට හානි කිරීමේ සිතුවිලි අපේ හිත වලින් අයින් වෙනවා. මම කියන්නේ මුලින්ම මේ ව්‍යාපාද සංකල්ප කියන්නේ තව කෙනෙකුට කරදරයක් කරන්න ඕන, හානියක් කරන්න ඕන, විපතක් කරන්න ඕන, එයාගේ සැප සම්පත් නැති කරන්නට ඕනේ, එයාගෙන් පලි ගන්නට ඕනේ. ඒ නිසා එයා කෙරෙහි මොනවා හරි වැරද්දක් ප්‍රචාරය කරන්නට ඕනේ, එයාට නපුරක් කරන්නට ඕනේ, එක්කෝ එයා ගැන කවුරු හරි වැරදි දෙයක් කියපු දෙයක් තමන් ඒක අපි කියන්නේ කාට තේරෙන භාෂාවෙන් කියමුකෝ ෂෙයා කරන්න ඕනේ. ඒ වගේ දේවල් මොනවා හරි කරනකොට තමන් තුළ ව්‍යාපාද සංකල්පෙමයි ඇති වෙන්නේ. ඊළඟට ඔබ ඒක ෂෙයා කරාන් පස්සේ ඔබේ හොඳම යාළුවන්ට ඒක යනවා. ඒගොල්ලොත් ඒක බලලා ඒකෙන් හිත නරක කරගන්නවා, දූෂණය කරගන්නවා. ඒ ඔබ උදව් කරලා තිනවා ඒගොල්ලන්ටත් ව්‍යාපාද සංකල්පනාවන් ඇති කරගන්න. දැන් බලන්න මේක කොච්චර දුරට යන ඔබ තුල ආශ්‍රවයන් හිත පල් කරගත්තා වගේම ඒ පල් වෙච්ච දේවල් තව කෙනෙකුට වීසි කරනවා. එතකොට දැන් මොකද වෙන්නේ? ඒගොල්ලොත් දූෂණය වෙනවා. ඒගොල්ලන්වත් පල් වෙච්ච ඒවා ගෑවුනහම ගඳ ගහනවා. ඒගොල්ලන්ගේ මනසත් ගඳ ගහනවා ඊට පස්සේ. ඒ නිසා මේක අපි ගැඹුරින් හිතන්නට ඕනේ. තමන් තුළ ආශ්‍රවයන් අඩු කරගන්නයි උත්සාහ කරන්නට ඕනේ. නැතුව තමන් තුළ තියෙන ආශ්‍රවයන් තව කෙනෙකුට දීලා ඒගොල්ලන්වත් ගඳ ගස්සවන එක නෙමෙයි. ඒතර මේ කාරණේදී අපි ඊළඟට ඒක ආවට පස්සේ අපිට එනවා හිංසා කිරීමට. ඒකෙන් මොනවා හරි කායිකව සහ වාචසිකව ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි අර විහිංසාව කියලා සඳහන් කරේ. එතකොට ඒ කෙනාට කරදරයක් කරන්න කයින් හරි වචනයකින් හරි වෙනත් ක්‍රමවේදයකින් ඒක දැන් මුලින් ආවේ සිතුවිල්ලක්. ඒක ඊළඟ අවස්ථාව තමයි ඒක ක්‍රියාත්මක කරන්නට ඕනේ. එතකොට මෙන්න මේ කියපු වැරදි සංකල්පනාවන් අපි හදා ගන්නවා නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකල්ප කියලා මේ සිතුවිලි ඇති කර ගන්නවා. හානියක් කරන්නේ නැහැ. එහෙම සිතුවිලි ආවත් ධර්මානුකූලව ඒක මෙනෙහි කරලා හිතනවා මම මේක කරන්නේ නැහැ කියන තැනට ඔබ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. එහෙමනම් මේ කියපු ව්‍යාපාද සංකල්පය සහ විහිංසා සංකල්පයන් අප තුල ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ඔන්න අපි බොරු කියනවා. මුසාවාද දැන් මෙහෙම කියවනේ කතමාච වික්ඛවේ සම්මා වාචා. ඒතර සම්මා වාචා එකේ විරුද්ධාර්ථය තමයි ඒක වේරමණී කියන එක නෙමෙයි ඒ තුල යෙදීම. ඒකයි අපි කිව්වේ අර වැරදි පැත්ත ගත්තාම ඒකේ අනිත් පැත්ත හොඳයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.
එහෙනම් අපි මොකද කරන්නේ? මුසාවාදා. කෙනෙක් ගැන වැරදි අදහසක් එනවා, තරහක් එනවා, පරිගැනීම ඕනකමක් වෙනවා. ඒක ක්‍රියාත්මක කරනවා ඊළඟ පියවරේදී කොහොමද? බොරු කියනවා. ඒ වගේම අනේ මෙන්න මෙහෙම ඔයා ගැන අහවල් කෙනා කිව්වා. මමලාට එහෙම හිතලවත් නැතුව ඇති. එක වචනයක් අහන්න නැති. ඒක අල්ලගෙන අතිනුත් එකතු කරලා මම මෙහෙම කිව්වා. මෙන්න මෙහෙම දැක්කා. ඊට පස්සේ කියනවා මම මෙහෙම ඇහෙන් දැක්කා. මගේ කනට ඇහුණා. මෙන්න මෙහෙමයි කිව්වේ කියලා අපි කියන්නේ පන පිහිටෝල කියනවා. ඒතකොට දැන් මොකද වෙන්නේ? කෙනෙක් ගැන බොරුවක් කියනවා. ඒ වගේම හිස් වචනේ තේරුමක් නැතුව ඒක තව ඒ කෙනා විනාශ කිරීමේ අදහසින් සැලසුම් කරලා ඒ කේලම් කියනවා. එතකොට හොඳට බැලුවොත් ඔබ ඔබේ ජීවිතේ දිහා ඔබ වැඩිපුරම දුක් වෙලා තියෙන්නේ. ඔබ තුළ ඔබේ පෞල් ජීවිතය තුළ වැඩිපුරම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කුමක් නිසාද? හොඳට හිතන්න. හොඳටම බැලුවොත් ඔබ වැඩිපුරම දුක් වෙලා තියෙන්නේ. ඔබට වැඩිපුරම තරහ ඇවිල්ලා තියෙන්නේ. කාගෙම හරි කේලමක් නිසායි. කවුරුම හරි කෙනෙක් කේලමක් කිවීම තුළින් ඔබ ඒ කේලම විශ්වාස කිරීම තුළින්. එතකොට එතෙන්දී කේලම කියන කෙනාගේ වැරද්දකුත් නෙමෙයි. එහෙම දෙයක් ඔබට උනා නම් ඔබ තුල ඔබ එය අයෝනිසෝ මානසිකාරයෙන් ගත ඔන්න ආයි අපේ පරණ වචන එනවා. කවුරු හරි ඔබ ගැන මෙහෙම කිව්වා. ඔබේ ළමයා ගැන මෙහෙම කිව්වා. ඔබේ නෝනා ගැන මෙහෙම කිව්වා. ඔබේ මහත්තයා ගැන මෙහෙම කිව්වා. ඔබේ පන්සල ගැන මෙහෙම කිව්වා. ඔබේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ගැන මෙහෙම කිව්වා. ඔබේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ගැන මෙහෙම කිව්වා. ඔබ ඔහොම හිතනකොට එහෙම නැත්නම් ඔබේ අයියා ගැන කිව්වා, අක්කා ගැන කිව්වා, අම්මා ගැන කිව්වා. ඔය මොනවා හරි දෙයක් තව කෙනෙකුට කිව්වා කියලා ඔබ අහගෙන ඉන්නවා. ඒක මේ අපේ මනුස්ස ස්වභාවයේ තව කෙනෙක්ගේ අඩුවක් කියනකොට අපි හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. ඒක ගිහි පැවිදි කා තුලත් ওই පොදු දුර්වලකම තියෙන්න පුළුවන්. ඒක සමහර ලාවට කෙනෙක් ඇහෙල්ල කිව්වයන් පස්සේ ඒ කෙනාගේ හිත රිදෙයි කියලත් අපි ඒකට විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ අහගෙන ඉන්නවා. කවුරු හරි කෙනෙක් ගැන මොනවා හරි දෙයක් කියනකොට නෑ මං ඕව කියන්න එපා අපිට තේරුමක් නෑනේ කියලා කිව්වොත් අනිත් කෙනාගේ හිත රිදෙයි කියලත් ඔබ අර කෙනාට මෛත්‍රියෙන් අහගෙන ඉන්න පුළුවන්. හැබැයි ඔබේ වගකීම තමයි ඒක තමන් ඔළුවට ගන්න නැති එක. ඔය මේ බටහිර රටවල් වල කියන්නේ මේ ස්පොන්ජ් එකක් වෙන්න එපා කියලා. ඒ කියන්නේ ඒකට උරා ගන්නවනේ. ඒතර අපි අනිත් අයගේ දේවල් උරා ගන්න වස්තුවක් වෙන්න හොඳ නැහැ. දෙයක් වෙන්න හොඳ නැහැ. ඒතර අන්න එහෙම වුණොත් තමයි ඒක අපි තුල ආශ්‍රවයක් වෙලා පල් වෙන්නේ. නිසා කෙනෙක් දෙයක් කියනකොට අපි ඒක විමසිල්ලෙන් අහන්න ඕනේ. ඒක පිසුනාය වාචාය. ඒක හිස් වචනයක් වෙන්නට පුළුවන්. ඒ වගේම පරුසා වාචා. ඒතර පරුසාව තව කෙනෙකුට බනින්න පුළුවන්, සැර වෙන්න පුළුවන්, නරක වචන කියන්න පුළුවන්. ඔබ තුලත් ඒක වෙන. ඔබට තරහ ගියාම අර කියන විදිහට ව්‍යාපාද සංකල්ප, එතකොට විහිංසා සංකල්පයන් එනකොට ඒව ක්‍රියාත්මක වෙන්නේ තරහ පුපුර තියෙනවා. උදේත් තරහ ගන්නවා, හවසත් තරහ ගන්නවා, රැටත් තරහ ගන්නවා. උදේ දවල් දෙකේම දවල් රාත්‍රී දෙකේම තරහ ගන්නවා. මේක චිරකාලයක් බොහෝ කාලයක් හිත ඉන්නවා. ඔන්න එතකොට මේක පුපුරලා යනවා. තරහ පුපුරලා යන්නේ කොහොමද? පරුසා වාචා. නරක වචනකින්. අපි කියන්නේ කුණුහරුපකින් කියලා. මොනවා හරි නරක වචනකින් අපි ඒක පිට කරනවා. දැන් මේ පිටරටවල ඉන්න අයට තේරෙනවා සමහර ලාවට හුඟක් වෙලාවට කෙනෙක් මොනවා හරි වෙච්ච ගාම F අකුර පාවිච්චි කරන වචනේ කියනවා. ඒතකොට එතෙන්දී අපිට තේරෙනවා මෙයා තුල මේ කියපු අදහස තියෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරහක් ඒ පුජ්‍යලයා තුල තීච්ච නිසා තමයි ඒ වචනේ පිට කරන්නේ. ඒතකොට එහෙම වෙනකොට අපි ලංකාවෙත් ඒ වගේ වචන තියෙනවා. එකවරම ඒව ශනිකව කියවෙනවා. ඒතර කාය තුල හරි එහෙම ශනිකව ඒ වචනේ කාගෙන් හරි එළියට එනවා නම් එතකොට ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබ තුල යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නට ඕනේ. සති සම්පජඤ්ඤය ඇති කර ගන්නට ඕනේ. එළඹ සිටි සතිය සහ සිහිය ඇති කර ගන්න ඕනේ. මෙයාගේ යටිහිතේ තරහෙන් මෙයා ඉන්නේ. හැබැයි අවාසනාවකට වෙන්නේ ඕක නෙමෙයි. ඒක අහනකොට අපි තුල තියෙනා වූ හෝමෝන ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙනවා. දැන් ගින්දරක් ගාව සාමාන්‍ය දෙයක් තියෙනකොට ඒ දේත් උණුසුම් වෙනවා. ඒතර තව කෙනෙක් උණුසුම් වෙච්ච මිනිසෙක් එක්ක කතා කරනකොට අපිත් උණුසුම් වෙනවා. ඒතර අපි උණුසුම් වෙනවා කියන්නේ අපි තුලිනොත් ඒකට සමාන දෙයක් පිට කරන පරුසා වාචයක් අපිත් පිට කරනවා.
ඒකත් මනුස්ස ස්වභාවය. එතකනොත් අපි හිතමු තරහ කෙනෙක් එක්ක අපි කතා කරා දිගින් දිගටම කතා කරනකොට අපි තුල තරහ වෙනවා. අපි තුල තරහව එනවා, ඇති කරනවා. ඒතකොට අපිත් ටිකක් හයියෙන් කතා කරනවා. අපි දන්නෙත් නැහැ අපේ හඬ වැඩි වෙනවා. අපි ගොඩක් හයියෙන් කතා කරනවා. අනිත් කෙනා ඊට වඩා හයියෙන් කතා කරනවා. ඕක ඊට පස්සේ බහිම් බස් වීමක් කියන වචනේ දක්වා ගමන් කරනවා. ඒ ගමන් කරනකොට මොකද වෙන්නේ? දැන් අපි දෙගොල්ලම මෙතෙන්දි මේකේ වගකීම් බාර ගන්නට ඕනි. දෙගොල්ලම මේක බාර ගන්න ඕනේ. එහෙම කරායින් පස්සේ අපි ටික වෙලාවක් යනකොට අපිට හිතෙනවා මොකටද මේ කරගෙන යන්නේ? මොකටද අපි මෙච්චර වෙලා මේක කරගෙන යන්නේ? දැන් මං කියන්නේ මේ ගිහි පැවිදි හැමෝටම තියෙනවා. මගේ ජීවිතෙත් 3 පාරක් වගේ එහෙම වෙලා තියෙනවා. 3 පාරක් විතර ඒ විදිහට මට තේරෙන ටික වෙලාවක් යනකොට දැන් මතර මා තුළ තරහක් ඇවිල්ලානේ. මේ මනස මේ පදනමක් නැතුව කරන චෝදනා ටික නිසා, කතන්දර ටික නිසා මා තුලත් තරහක් ඇවිල්ලානේ. ඒකෙදි මම මෙච්චර හයියෙන් කතා කරන්නේ. ඇයි? මම බලනවා මාව ආරක්ෂා කරගන්න. මේ කියන කතාව බොරුයි කියලා ඔප්පු කරන්න මම උත්සාහ කරනවා. එහෙම කරනකොට මමත් නොදැනුවත්වම ඒ මනසට හානි කරන්න නෙමෙයි, විපතක් කරන්න නෙමෙයි, ඊට පල්ලෙහා මට්ටමින් ශරීරයේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වයේ මත මගේ හඬ වැඩි වෙන්න පුළුවන්. මගේ හඬ වැඩි වෙනවා කියන්නේ මගේ මනසේ මම සාමාන්‍යයෙන් හිටපු කෙනා නෙමෙයි, ඊට වඩා තරහක් මා තුළ ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තරහ ආවහම මම තේරුම් ගන්නට ඕනේ මා තුළ දැන් තරහක් ඇති වෙලා තියෙනවායි කියලා. එහෙමනම් ඒ තමන් කරගෙන ආපු තර්කය එතනින් නතර කරන්න අපි පුරුදු වෙන්නට ඕනේ. එතකොට තවදුරටත් අපි තුළ පරුසා වාචාවක් ඇති වෙන්නේ නැහැ. ඒතර පරුසා වාචාව කියන්නේ ටිකක් හයියෙන් කෑ ගහලා සැරවැර වෙලා නරක වචන කියලා බහිම්බස් වෙන එකට. ඒතර එතෙන්ට ගියාට පස්සේ තමයි අපේ අතපය ක්‍රියාත්මක වෙන්නේ. තව ටිකක් වෙලා ගියොත් එහෙම. අපි හිතමු දුරකථනයකින් ඕක කරා නම් ඒක ඈත ඉන්න කෙනෙක් නම් එක්ක අපි අතේ තියෙන දුරකථනේ හරි පොලේ ගහන්න පුළුවන් තරහට. අර මනුස්සයට ගහන්න බැරි කමට දුරකථනේ හරි පොරේ ගහනවා. එහෙම වෙච්ච ඒවා ඕන් තරම් තියෙනවා. එහෙම නැත්නම් ළඟ තියෙන දෙයකට ගහන්න පුළුවන් මොකක් හරි කරලා. ඒ අර හිත ඇතුළේ තීච්ච තරහ පිට වෙච්ච ස්වභාවය. හැබැයි ඒ අදාළ කෙනා ළඟ හිටියා නම් ඒක හුඟක් වෙනස් වෙනවා ඊට වඩා. ওই තරහ ගිහලා අපි හිතමුකෝ වීදුරුවකට ගැහුවා කියලා. එතකොට මේ අත කැපෙනවනේ. ඒතර ඒ වීදුරුවට ගහන කෙනා තරහ ගිහිල්ලා ඒක පාලනය කරගන්න වීදුරුව එයා දියවැඩියා රෝගියෙක් වුණා නම් තව ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා. ඒ අත සුව කරගන්න බැරි වෙනවා. ඒතකොට මේ වගේ අපි නොහිතන පැත්තක් තියෙනවා මේක දිගින් දිගට කරගෙන ගියොත්. ඒතකොට දැන් ඔබට තේරෙනවා අපි තුල පරුසාව එතකොට පිසුනා වාචා කවුරු හරි කෙනෙක් කේලම් කියනකොටත් අපි කියන්නේ ඒක අහනකොට මාව නලියනවා කියලා සමහරු කියනවා. මේ කතාව කියනකොට මාව නලියනවා කියලා එහෙම කියනවා. ඒක ඇත්ත. එහෙම වෙනවා. එහෙම වෙනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. ඒතකොට ඒ වෙන්නේ මොකද? අර ව්‍යාපාද සංකල්පයක් තිබිච්ච නිසා අනිත් කෙනා තුළ. ඒතර මම ඒක කියන්නේ මේ උතුම් දහම පින්වතුනි එකට එකක් සම්බන්ධයි. මම මේ ගැඹුරු ධර්ම කාරණයක් නෙමෙයි කියන්නේ. හැබැයි ගැඹුරු ධර්ම කාරණයක් එදිනෙදා අපි හැමෝම අත්දකින්න දේ තුලින්. ඔබත් මමත් අත්දකින මෙතෙක් කාලයක් මේ මොහොත වෙනකන් අපේ ජීවිතේ වෙච්ච දේවල් මේවා. ඒත් අපි හැමදාම මේව මේ විදිහටම කරගෙන යන්නද හිතන්නේ. එහෙනම් අපි මේ බණ මම ඔය අත්තන්ට බණ 22ක් කීමේ ප්‍රයෝජනෙකුත් නැහැ. ඔය අත්තෝ මගේ ධර්ම දේශනා 22ක් ඇහිීමේ ප්‍රයෝජනෙකුත් නැහැ. හැබැයි තවම අපි පෘථග්ජන සත්වය නිසා අපි තවම ඒ මට්ටමට මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියට ඇවිල්ලා නැත්නම් විනාඩි 3ක් 4ක් හරි අපි මෙහෙම තැනක ඉන්නකොට අපි තුල පරුසා වාචාව එනකොටම වළක්ව ගන්න පුළුවන් නම් තේරුම් අරගෙන තමන් ඒක මෙනෙහි කරලා එතනින් මිදෙන්නට පුළුවන් නම් ඔබ තුල මා තුල උසස් දියුණුවක් තියෙනවා. ටිකක් වෙලා මේක කරගෙන යනකොට තේරෙනවා නම් මේක වැරදි මේ මා තුල දැන් අහිතක අර අපි ඊයේ සූත්‍රයේ සඳහන් කරේ මේක කරොත් එහෙම මට හානියක් වෙනවා. මේ දේ තවදුරටත් කරගෙන යනකොට ඒක අනිත් කෙනාට හානියක් වෙනවා. මේ දේ මෙහෙම කරගෙන යනකොට මටත් අනිත් අයටත් හානියක් වෙනවා. තවදුරටත් මම මේ සාකච්ඡාව තරහින් කරගෙන ගියොත් එහෙම ඒක මගේ මනසට ලොකු හානියක් වෙනවා. එතකොට ඒ හානිය සහ මේකෙන් මගේ ප්‍රඥාව දුර්වල වෙනවා, දුබල වෙනවා, මනස දුර්වල වෙනවා, මානසික ආතතිය වැඩි කරනවා.
තුන මෙහෙම අපි හිතනකොට ඒකේ ආදීනව මේ බෝධිසත්වයන් වහන්සේ හිතපු විදිය. බෝසත්වයන් වහන්සේ අපි බෝසත්වරු වෙන නම් ඒ ගමන් මග ගමන් කරන අය නම් බෝධිසත්වයන් වහන්සේම අවංකව සඳහන් කරනවා බුදුහාමුදුරුවෝ වෙලා තියෙද්දි මම මගේ බෝධිසත්ව කාලයේදී මෙහෙම සිතුවිලි මට ආවා. ඒ අවංකත්වයට අපි ගරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ ලබන්න අවුරුදු ගානකට පෙර සඳහන් කරන්නේ මා තුළ මේ සංකල්පනාවන් ඇති වෙනකොට මම මේක කොටස් දෙකකට බෙදාගත්තා. අන්න අපිට දෙන උපදේශය බුදුහාමුදුරුවෝ. ඔබ තුළ මේව ඇති වෙනවා නම් ඔබ කොටස් දෙකකට මේක බෙදාගන්න. මේවා කුසල පැත්ත, මේවා අකුසල පැත්ත. අන්න එහෙම නැයින් පස්සේ අපි මේ දේ තේරුම් අපෙන් වැඩිපුරම වෙන්නේ පිසුනා වාචා පරුසා වාචා කියන දෙක තමයි ලොකු හානියක් කරන දේවල්. හැබැයි වැඩිපුරම කරන්නේ අපි සම්පප්පලාප හිස් වචන කියන එක. කිසිම තේරුමක් නැති පදනමක් නැති අර කාලය මරන්න ඕන නිසා කියන ඕපාදූපත් නෙමෙයි. ඕපාදූපත් තියෙන්න පුළුවන්. නමුත් කිසිම තේරුමකට නැති කාටවත් වැඩක් නැති දේවල් අපි කියලා කාලය ගත කරනවා. එතකොට අන්න එහෙම නැයින් පස්සේ විශේෂයෙන්ම හාමුදුරුවන්ට සඳහන් කරලා තියෙනවා නොකල යුතු දෙතිස් කතාවන් කියලා. එතකොට මේ දෙතිස් කතාවන් වල භික්ෂුන් වහන්සේලාට නිරත වෙන්න එපා. මොකද මේ දෙතිස් කතාවන් වල නිරත වෙනකොට උන්වහන්සේලාගේ කාලය වැය වෙනවා. ඒක ධර්ම මාර්ගයෙන් ඒගොල්ලන් ඈත් කරනවා. ඒ දෙතිස් කතා කියනකොට ඔබ තුල කෙලෙස් වර්ධනය වෙනවා. එනිසා කෙලෙස් වර්ධනය නොවන විදිහට කටයුතු කරන්න. මොකද නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙලා ඒක එකම ඉලක්කය කරගෙන යනකොට ඒව හානියක් වෙනවා. අපි බලන්නේ මේ මොහොතේදී එදිනදා ජීවිතයේ තව කෙනෙකුට කරදරයක් නොවෙන්න, මට හානියක් නොවෙන්න, අනිත් අයට හානියක් නොවෙන්න මේ ගමන් මඟ කොහොමද යන්නේ කියලා හැමෝම එක්කම මෛත්‍රියෙන් යුතුව. අන්න එහෙමනම් අපි තුල මේ සම්පප්පලාපා කීප එක ඔහේ තොරතුරු තේරුමක් නැතුව කාලේ මරන්න කතා කරන එක. ඉතින් අන්න එහෙම කරගෙන යනකොට ඇත්තටම අපි බලනවා අපේ කාලේ අපි කොච්චරනම් අනවශ්‍ය විදිහට තේරුමක් නැති දේවල් වලට කරනවා. දැන් මේ කාලේ ඒක හුඟක් වෙලාවට වෙන්න පුළුවන්. මේ කාලේ ඒක වෙන්නේ මොකද? ගොඩක් වෙලාවට අපිට කාලේ ඉතුරු වෙලා තියෙනවා. හම දැන් ලොක්ඩවුන් එකක් වෙන කාලයක් වුණොත් එහෙම එළියට යන්න විදියක් නැහැ. ඒ නිසා අපි දුරකථනය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ওই වෙන දෙයකට දුරකථනෙන් වෙන්න පුළුවන්. වෙනත් සමාජ ජාලයක් මාධ්‍ය ජාලාවක් කරා අපි ওই කාලයේ මැරීම සඳහා ඒක කරන්න පුළුවන්. හැබැයි ඔබට ඒක ඔබේ මානසික අවශ්‍යතාවක්. ඒ මානසික අවශ්‍යතාව අපි බුද්ධිමත්ව ඒ වෙලාවට පොතක් කියවන්න ගන්නවා නම් එහෙම නැත්නම් ඔබේ දරුවොත් එක්ක කවියක් කියන්න, සින්දුවක් කියන්න. එහෙම නැත්නම් මොකද දරුවෝ ඉන්න දෙමව්පියන්ට ඒ දරුව තරම් වටිනා වස්තුවක් ඒ දරුවගේ හුරතලේ ඒ දරුවත් එක්ක කතා කරන එක ඒ දරුවට දෙයක් කියලා දෙන එක තරම් උසස් දෙයක් ඒ අයට දකින්න පුළුවන් කමක් නැහැ. එතකොට දරුවන්ටත් තමන්ගේ අම්මා තාත්තගේ සෙනෙහස ආදරය ලිංගතුකම එක වෙලාවෙ ලැබෙනවා නම් ඒ දරුවෝ තුල ලොකු බැඳීමක් අම්මා තාත්තට ඇති වෙනවා. එහෙමනම් තමන් කොහෙවත් යන කෙනෙක් එක්ක මේ අල්ලාප සල්ලාපේ දෙනවන්න ඔක වචනයක් අල්ලාප සල්ලාපේ දෙනවා කියන වගේ. එතකොට හිස් වචන කතා කර ඉන්නවා නම් තේරුමක් නැති කතා කර ඉන්නේ ඒ වෙලාවේ දරුවෙක් එකට එකතු වෙලා එයාගේ පොතක් කියවුවොත් දෙයක් කියලා දුන්නොත් එහෙම නැත්නම් සෙල්ලමක් කරොත් ක්‍රීඩාවක් කරොත් වත්ත පහලට ගියොත් ඊට වඩා ප්‍රයෝජනයක් වෙනවා. එකක් තමන් ශාරීරිකව ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් තමන්ට ශාරීරික අභ්‍යාසයක් වෙනවා. දරුවත් එක්ක එකට හිටීම තුලින් තමන්ගේ හිතට සතුට දැනෙන හෝමෝන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අර කම්මැලිකම අයින් කරලා තමන් තුල සෙලටොනින් වගේ හොඳ හෝමෝනයන් තමන්ගේ හිත තුළ ඩොපමින් ඔය කියන හිත සතුටු කරවන්නා වූ හෝමෝනයන් ස්‍රාවය වෙනවා. දැන් අපි හිත තුළ සතුටක් නැති නිසානේ අර වගේ දේවල් කරන්නේ සතුට හොයාගෙන. සතුට හොයාගෙන යන්න තමයි අපි ඒව කරන්නේ. එක එක්කෙනා ගැන ඕපාදූප කියන්නේ ජීවිතේ සතුටක් නැති අය. ඒගොල්ලන් ජීවිතේ මහා භයානක විදිහේ අසතුටකින් පෙළෙනවා. ඒ ජීවිත හරිම හිස්. ඒ හිස් බව නිසා ඒ හිස් බව වහගන්න තමයි තව කෙනෙක්ගේ දෙයක් තව කෙනෙකුට රස කරලා කියන්නේ. අන්න ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ඒතර එහෙම ලබන කෙනා කෙරෙහි අපි අනුකම්පා කළ යුතුයි. ඒතර එතෙන්දී ඒ වගේ කෙනෙක් එක්ක අපි කල්පනා කටයුතු කරනකොට අපිට පුළුවන් නම් දැන් අපි අනිත් අය ගැන හිතන්නේ නැතුව තමන් ගැන හිතලා මම කොහොමද මේකෙන් මිදෙන්නේ? අපි හැම වෙලාවෙම හිතන්නේ මම කොහොමද මේකෙන් මිදෙන්නේ? අපි මිදෙන විදිහ අපි හිතනවා
දැන් මේ අය මේ කේලම් කීම තුලින් හෝ පරුස වචන කීම තුලින් හෝ හිස් වචන කීම තුලින් හෝ මා තුල මගේ මනස තුල ඇතිවෙච්ච අසතුට කොච්චරද? මම ඒකෙන් කොච්චර මානසිකව පීඩා වින්දද? ඔබේ සැමියා ගැන කවුරු හරි කේලමක් කිව්වා, උපාදූපයක් කිව්වා. ඔබේ බිරිඳ ගැන කේලමක් උපාදූපයක් කිව්වා. ඔබේ දරුවෝ ගැන කිව්වා. කවුරු හරි ගැන හිතුවාම ඔබ කොච්චර මනසින් පීඩා වින්දද? එහෙනම් ඔබ හිතනවා මම විඳපු පීඩාව මම තව කෙනෙකුට දෙන්නේ නැහැ. මම ඒගොල්ලන්ට හානියක් වෙනවා නම් විතරක් ඒක හරියටම සත්‍ය නම් විතරක් බොහොම අවංකව බොහොම මෛත්‍රියෙන් කේලමක් නොවන විදිහට ඒක තමන්ගේ හිතවතාව බේරා ගැනීමේ අදහසින් මෛත්‍රී සහගතව. හැබැයි ඒ තමන්ගේ තරහ කෙනාගෙන් පලි ගැනීම නිසා මම මේක කරනවා කියලා කියන එක නෙමෙයි. තමන්ගේ හිතවතාවට හෝ තමන්ගේ පවුල කෙනාට වෙන හානිය දැකලා ඒකෙන් බේරා ගැනීම සිද්ධිය සත්‍ය නම් ඔබට ඒ වැටහෙනවා නම් අන්න එතෙන්දී මෛත්‍රිය පෙරදැරි කරගෙන අපි සඳහන් කරේ අර අව්‍යාපාද සංකල්පය කියලා. අන්න එතෙන්දී තියෙන්නේ මෛත්‍රියයි. එතකොට අවිහිංසා සංකල්පෙදි තියෙන්නේ කරුණාව. තව කෙනෙකුගේ දුක තේරුම් ගැනීම. එහෙම හිතලා දුක තේරුම් අරගෙන කරුණාව දියුණු කරගෙන අපි ඒ අයට හානියක් කරන්නේ නැහැ. මට හානියක් වුණොත් මට කොච්චර දුකක් දැනෙන නිසා ඒ දුක මට දැනෙන නිසා මම ඒ දුක මම හානියක් කරන්න යන පුජ්‍යලයාගෙන් දකිනවා. ඒවා ක්‍රියාත්මක වෙන විදිහ තමයි අපි මේ සඳහන් කරේ මේවයින් වෙන්වීම. මොනවද? මුසාවාදා වේරමණියා, පිසුනාය වාචා වේරමණියා, පරුසාය වාචා වේරමණියා, සම්පප්පලාපා වේරමණියා. එතකොට මෙන්න මේ කයෙන් සිදුවන්නා මනසින් වචනෙන් සිදුවන්නා වූ වැරදි ටික. වචනෙන් සිදුවන්නා වූ වැරදි දැන් අපි කතා කරන්නේ ත්‍රිවිධ දුස්චරිතයන් පිළිබඳව. මේව තමයි චතුර් වාග් දුස්චරිත. ඔන්න පාඩම් කරලා තියෙන චතුර් වාග් දුස්චරිත. ඒ කියන්නේ වචනෙන් සිදුවෙන වැරදි හතර. සරලව කිව්වොත් වචනෙන් සිදුවෙන වැරදි හතර තමයි මේ. එතකොට වචනෙන් සිදුවෙන වැරදි හතරෙන් මිදෙන්න නම් අපි තුල යෝනිසෝ මනසිකාරයම තියෙන්නට ඕනේ. සති සම්පජඤ්ඤය එළඹ සිටි සිහිය සහ නුවණ තියෙන්නට ඕනේ. මේ දේවල් සිද්ධ වෙනකොට සතිමත් වෙනවා, නුවණ ඇති කර ගන්නවා. එහෙම කරලා යෝනිසෝ මනසිකාරයෙන් මේ කියපු ආදීනව ටික දකින්න. අන්න එහෙම වුණොත් පින්වතුනි අපේ ජීවිතයේ මෙතෙක් කාලයක් තිබිච්ච ලොකුම දුර්වලකමක් බරපතලම දුර්වලකමක් තමයි මේ වචනේ සංවර කරගන්න බැරි වීම. ඉතින් සමහරලාට දැන් රහතන් වහන්සේලා තුල උනත් මේ ගති සමහරලාට තියලා තියෙනවා. හැබැයි එතෙන්දී ඒ ඇත්තන්ට අකුසලයක් වෙන්නේ නැහැ. ඒ සංසාරගත පුරුද්ද. දැන් පිළින්දි වච්චිය මහරහතන් වහන්සේ කියලා හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරු හැම වෙලාවෙම හාමුදුරුවන්ට කතා කරන්නේ නරක වචෙන් වරෙන් වලන් අරේ මේන් කියලා බොහොම නරක විදියට සරපරුස විදියට තදට ඒ හාමුදුරුව කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට මේ චෝදනාව ගියාට පස්සේ බුදුහාම පිළින්දි වච්චිය හාමුදුරුව ඒවා හිතලා කියනවා නෙමෙයි. ඒ හාමුදුරුව පෙර භවයේ ඉඳන් එහෙම ඒ විදිහට පුරුදු වෙච්ච විදිහක් තිබුණා. ඒ නිසා තමයි ඒක එහෙම වෙන්නේ. එහෙම ඒ කියන්නේ ඒ විදිහට හොයලා බැලුවා බුදුරජාණන් වහන්සේට ඒක දැනෙනවා හොයාගන්න පුළුවන්. ඒව සමහරලාට අපේ ජීවිතවල පින්වතුනි පෙර භවයෙන් ආපු පුරුදු තියෙනවා. පෙර භවයෙන් අපි ගෙනාපු දේ අපි හිතන්නේ නැහැ සමහරලාවට. පෙර භවයෙන් ආපු දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ හුඟක් පරිශ්‍රණය කරපු දේවල් තියෙනවා අපිට. පෙර භව වලින් ආපු නිසා අපි සැරට කතා කරනවා, තදට කතා කරනවා. මේ භවයේ ඇත්තටම අර අපි තුල ව්‍යාපාද සංකල්පයක්වත් විහිංසා සංකල්පයක්වත් නැහැ. ඒ වුණාට දන්නේම නැතුව අපි හයියෙන් කතා කරනවා, වේගෙන් කතා කරනවා. කෙනෙකුගේ හිතන්නේ නැතුව හිත රිදවෙන දේවල් අපේ කටින් පිට වෙනවා. ඒවා අපි හිතන්නේ නැතුව කරනවා නම් ඒව වෙන්නේ අතීතයේ කරපු දේවල්. අතීතයේ තමන්ගේ තිබිච්ච ඊළඟ පෙර භවයෙන් මේ භවයට ගෙනාපු නරක පුරුදු. පෙර භවයෙන් මේ භවයට අපි හොඳ පුරුදුත් ගේනවා. ඒ කියන්නේ පුරුද්ද කියන්නේ වැඩිපුර කරපු දේ. ඒතර වැඩිපුර ගිය භවයේ කරපු දේවල් හොඳ ඒවා තියෙනවා. වැඩිපුර ගිය භවයේ කරපු ඒවා නරක ඒවා තියෙනවා. මේ නරක පුරුදුත් අපි දැන් පුනරුත්පත්තිය කියපු ළමයි ගොඩක් අය ගාව ඒ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලෙම අපි හිතන්නේ නැතුව සමහර ඈත දුෂ්කර පළාත්වල උපදිච්ච ළමයි
කිසිම පුහුණුවක් නැතුව හැඳි ගෑරුප්පු පාවිච්චි කරනවා. එතකොට හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තෙත් එංගලන්තයට ආවට පස්සේ. හැන්ද අල්ලන්නේ මොකද, පිහි අල්ලන්නේ මොන අතින්ද, ගෑරුප්පු අල්ලන්නේ මොන අතින්ද, මේක තියන්නේ කොහොමද, ගන්නේ කොහොමද, මේ ඔක්කොම ඉගෙන ගත්තේ මෙහි ආවට පස්සේ. ඒතර හිතන්නකෝ දුෂ්කර මයංගනේ වගේ පළාතක, ඈත පළාතක කොහේ හරි අති දුෂ්කර පළාතක දරුවෙක් මේසෙකට ගිහිල්ලා දරු පහේ හෝටලයකට ගිහිල්ලා හැඳි ගෑරුප්පු දුන්නොත් එහෙම ඒ ළමයා හරියට ඒවා පාවිච්චි කරනවා නම් කොහෙන්ද ඒ දරුවට පුරුද්ද ආවේ? ඒ වගේ පරිශන කරපුවා වාර්තා මං කියවලා තියෙනවා දරුවන්ගේ පුරුදු ගැන. ඉතින් අන්න එහෙම තමන්ගේ පුරුදු හිතේ තියෙන දේවල් තියෙනවා. ගොඩක් ළමයි ඒ පුරුද්දත් එක්ක චිත්‍ර අඳින අය ඉන්නවා, ඒ කියන්නේ ගීත ගායනා කරන අය. පෙර භවවල හොඳ පුරුදු මේ භවයේ තියෙන පොඩි දරුවෝ හම් වෙන කාලෙකදීව වැහිලා යනවා. අපෙත් පොඩි කාලේ වගේ ගොඩක් පුරුදු තියෙන්නට ඇති. ඒතකොට ඒ පුරුදු නිසා දරුවෝ ඊළඟ භවයේ මේ භවයේදී ඒවා එහාට කරගෙන යනවා. ඒතකොට අපි මොකද්ද මෙතෙන්දි තේරුම් ගන්නෙ? අපි ගාව නරක පුරුද්දක් තියෙනවා නම් ඒක ඔබේ අම්මා තාත්තගෙනුත් නෙමෙයි නම් ඔබට ආවේ. ඔබේ අයියලා අක්කලාගෙනුත් නෙමෙයි නම්, ඒ පුරුදු ඔබේ ගුරුවරුන්ගෙනුත් ආවේ නැත්නම් කොහෙන්ද ආවේ? පෙර සංසාරේ ළඟම භවයක කරපු දේවල්. තව ඔබ අහලා තියෙනවනේ කතාවක් අර හාමුදුරු කෙනෙක් දානෙට වඩම්මනකොට දායක මහත්තයා එතනින් පොඩි මඩවලක් තිබුණා. හාමුදුරුවෝ මේ මඩවලින් දායක මහත්තයා එකෙන් බහැලා ගියා. හාමුදුරුවෝ පැන්නා. මඩවලෙන් සිවුර උස්සලා පැන්න අනිත් පැත්තට. දායක මහත්තයා කලකිරුණා. ඊට පස්සේ ඊළඟ දානේ වඩිනකොට ඊට එහා තියෙනවා ඊට වඩා පොඩි එකක්. දායක මහත්තයකින් පැන්නා. හාමුදුරුවෝ බහැලා ගියා. ඉතින් මේ මිනිස්සයා හිතනවා මේ හාමුදුරුවෝ මහමුතුම જાතියෙක් කෙනෙක්. මටත් මේ ගිහියෙක්, මටත් පයින්න බැරි එකෙන් මේ හාමුදුරුවෝ පැන්නා. මම මේ බහැලා එන එකෙන් මේ හාමුදුරුවෝ මේම කරනවා. මොකද්ද මේකේ තේරුම කියලා. ඉතින් ඒ හාමුදුරුවෝ කියනවා මේ දායක මහත්තයා මුලින් එකේදී හිතුවා දැන් මේ හාමුදුරුවෝ සීලයක් ඇති කෙනෙක් නෙමෙයි, සංවරකමක් තියෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එක්කන් යන හින්ද දාන ටික දෙනවා, පිරිකර දෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් මේකෙනුත් පැන්නා නම් මට දාන ටිකක් නැති වෙනවනේ කියලා. ඉතින් මේක මේ සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන කතාවක්. හැබැයි කතාවෙන් අපිට ගන්න තියෙන දේ තමයි එකක් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් ඒකනේ අර දායක මහත්තයා හිතපු දේ වැටහුනේ. ඉතින් මෙයා හිතනවා මං හිතපු දේ මේ හාමුදුරන්ට වැටුණා කියන්නේ මේ හාමුදුරුවෝ උතුම් කෙනෙක්, රහත් භාවයට පත් වෙච්ච කෙනෙක්, මග්ගඵල ලැබපු කෙනෙක් කියලා. ඉතින් එතුමා සමාව ගන්නවා. නමුත් මේ කතාවෙන් අපිට කියන්න තියෙන දේ තමයි ඒ හාමුදුරුවෝ එහෙම වෙලා තින්නේ පෙර භවවල, නුදුරු භවවල පනින සතෙක් හැටියට ඉස්සර දිගු කාලයක් ඒ තිරසම් භවයක ඉපදිච්ච නිසා ඒ තිබිච්ච පුරුද්ද එහෙම තිබුණයි කියලා. පිළිඳ වච්ච හාමුදුරුවෝ බ්‍රාහ්මණෙක්. බ්‍රාහ්මණ අය හැමතිස්සෙම සැරට කතා කරන්නේ කාටත් අනිත් අය තමන් උසස් කියලා හිතන් ඉන්නවා. ඒ නිසා පහත් කරලා කතා කරනවා. ඒ පුරුදු තමයි. එතකොට අපිත් ගත්තාම අපේත් පෙර ඊළඟ භවවල අපි දන්නේ නැහැ අපි මොන වගේ සමහරවිට අපි රදල පවුලක හිටියා නම්, රදල පවුලක අනිත් අයව තලාපෙලා කතා කරපු කෙනෙක් වුණා නම් හුඟක් වෙලාවට අපි මේ භවයේදීත් අපි තුල ඒව තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තමන් ගැන තමන් අනුකම්පා සහගතව බැලිය යුතුයි. මේවා මගේ පෙර භවයේ තියෙන අඩුපාඩුකම්, පෙර භවයෙන් මේ භවයට ගෙන ආපු අඩුපාඩුකම් කියලා අපිට ඒව හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වතුනි අපි ධර්මානුකූලව හිතනවා කියන්නේ බුද්ධිමත්ව හිතන එකයි. කාටවත් ඇඟිල්ල දික් කළා කාටවත් චෝදනා කරනවට වඩා අපි ගැන හිතලා බලලා අපි තුල තියෙන දේ නිවැරදි කරගන්නට මේ ධර්ම ශ්‍රවණය අපිට ශක්තියක් වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් මේ ගැන හිතන්න. නුවණින් මෙනෙහි කරන්න. නුවණින් මෙනෙහි කරනකොට ඔබට තේරෙවි සම්මා වාචා කියන මාර්ගාංගය මා තුල දැන් දියුණු වෙනවා කියලා. එහෙනම් මෙතෙක් කාලයක් අපි තුල සම්මා වාචා කියව මාර්ගාංගය දියුණු වෙලා නැහැ. ඇයි ඔබ තුල සම්මා වාචා කියන මාර්ගාංගය දැන් අද ඉඳන් දියුණු වෙන්නේ? මෙච්චර කාලයක් දියුණු නොවෙච්ච එකක් මාත් අදිස්ථානයක් ඇති කරගන්නවා. මා තුලත් මේ දුර්වලතා මත වෙනවා නම් මම ඒක පාලනය කරගන්නවා. එහෙම වෙන්නේ මොකද්ද? මම දන්නවා මේකේ මූලය මොකද්ද? මෙන්න මේ කියපු මිච්ඡා සංකල්ප මා තුල තිබිච්ච නිසායි. වැරදි අදහස් තිබුණා. මා තුල කාමෝපසංහිත සිතුවිලි තිබුණා, ව්‍යාපාදයේ සාහිත සිතුවිලි තිබුණා, ඒ වගේම විහිංසාව පිළිබඳ සිතුවිලි තිබුණා. අන්න ඒවෙන් මම දැන් ඒව තේරුම් අරගෙන මම සම්මා
සංකල්පයක් හිත තුළ ඇති කරගන්නවා. නෙක්ඛම්ම එයින් අත්හැරීම, ඒව අත්හැරීම, ඒවයින් මිදීම, ඒ වගේම අව්‍යාපාද හැම වෙලාවෙම මෛත්‍රී කිරීම, අවිහිංසා හැම වෙලාවෙම අනිත්‍යයට කරුණාව දැක්වීම. මට මේ දුක ඇති වෙනවා වගේම අනිත් කෙනාටත් ඒ දුක ඇති වේවි. ඒ නිසා මම කෙනෙකුට ඒ දුක දෙන්නේ නැහැ කියන තැන. ඔන්න ඒ කියපු සම්මා සංකල්පයේ දියුණු වෙනවා නම්, ඕක තේරුම් ගත්තා නම් ඔබ තුල සම්මා වාචා කියපු මාර්ගාංගයේ දියුණු වෙනවා. එහෙනම් අපි ඊළඟ සතියේ බලමු සම්මා දිට්ඨිය තුලින් සම්මා සංකල්පනාවන් දියුණු වුණා. සම්මා සංකල්පනාවන් දියුණු වෙනකොට ඔබ තුල සම්මා වාචා දියුණු වෙනවා. එහෙනම් අපි ලබන සතියේදී සාකච්ඡා කරමු ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන අංගයේද අපේ දියුණු වෙන්නේ, අපි දියුණු කරගත යුත්තේ කියලා. එහෙනම් මේ සතියේ හොඳ අධිෂ්ඨානයක් ඇති කරගන්න මම සම්මා වාචාව පුළුවන් තරම් මගේ ජීවිතයට එකතු කරගන්නවා. එහෙනම් අපි අර මේවැය විරුද්ධ පැත්ත එනකොටම මොකද්ද කරන්නේ? යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න. ඒක ආදීනෝ මෙනෙහි කරනවා. පොඩ්ඩක් අපි මේ සතියේ පුහුණු කරලා බලමු මොකද්ද මේකේ දියුණුව කියලා. මේක අපිට කරන්න පුළුවන්ද? තවමත් අපි බොහොම ප්‍රාථමික මට්ටමකදී ඉන්නේ. එහෙම නැත්නම් අපිට දැන් අර ධම්මානු ධම්ම පටිපත්තියට යන්න නම් දැන් ධර්ම ශ්‍රවණේ කරානේ. ඊළඟට ඕක යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන අපි ධම්මානු ධම්ම පටිපත්තියට ගමන් කරනවා. එහෙතෙන්දී කල්යාණ මිත්‍රයෝ ගැන හොඳට කල්පනාවත් වෙන්න. මොකද කල්යාණ මිත්‍රයෝ නැති අය ලඟ වුණායින් පස්සේ තමයි අපිව අවුස්සන්නේ. අපි ඇවිස්සෙන්නෙත් එතකොටයි. අන්න එතනත් බලන්න මේ ආයත් මං කියනවා කල්යාණ මිත්‍රයෝ කියන්නේ ආර්යයන් වහන්සේලා නැති නිසා අපිට අපිව යහපත යොදවන මිතුරු මිතුරියන් කියලා හිතන්නේ. ඒතර අන්න එතෙන්දී අපිට හිතනවා මේ අපි ඒ අයව ආශ්‍රය කරනවා නම් අපිට බොරු කියන්න ඕනෙත් නැහැ, කේලම් කියන්න ඕනෙත් නැහැ, පරුස වචන කියන්න ඕනෙත් නැහැ. අපි කියන්නේ කවුරු හරි අපි වයින් කරනවා කියලා. ඒතර වයින් කරන කෙනෙක් නැත්නම් ඔබ වයින් වෙන්නේ නැහැ. කවුරු හරි Tamanට ඒ දේ කරන්නට ඕනේ Taman එහෙම වෙන්න. අන්න එතෙන්දී මේ පුද්ගල පරිවර්ජනතා මිනිසුන්ව දුරු කිරීම, පුද්ගල පරිවර්ජනත ඒකේ ලූක පුද්ග පරිවර්ජනතා කියලා අපි සඳහන් කරා. සත්බොජ්ජංග ධර්ම ගැන ලූක පුද්ගල කියන්නේ ඒ වගේ දරුණු රළු පුජ්‍යලින්ව අසුරෙන් අපි අයින් කරන්නට ඕනේ. ඒ පරිවර්ජනතා අර ආශ්‍රව කියන එකට ආශ්‍රවයන්ගෙන් මිදෙන්න එකක් තමයි පරිවර්ජන. ඈත් කරන ගඳ ගහන ඒවායින් ඈත් වෙනවා සිංහලෙන් කියනවා. ගඳ ගසවන ඒවායින් ඈත් වෙනවා. ගඳ ගහන ඒවායින් ඈත් වෙනවා. පරිවර්ජන දුරු කරනවා. අන්න එතකොට හැබැයි වෛරෙන් නෙමෙයි. මේක මාවක් ගඳ ගහනවා. මේ ගඳ ගහන්නේ මං ඉස්සර කියන කුණු ට්‍රැක්ටරයක් ගැන නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ ඉස්සර මං මතක් කරලා ඇති. කුණු ට්‍රැක්ටරේට කුණු පුරවගෙන මොකද කරන්නේ? හැම තැනම හලහල යනවා. නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ වගේ සමහර වෙලාවට සමහර අයගේ ජීවිත තමන්ගේ තියෙන කුණු ටික හැම තැනම ටික හලහල යනවා. ඒ නිසා කුණු ට්‍රැක්ටරයක් එනකොට මේක අපේ ගෙදරට ආවොත් ගඳ ගහනවා කියන එක මතක තියාගෙන යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න. අන්න එතකොට අපිට පුළුවන් වෙනවා මේ මාර්ගාංග ඉතා හොඳින් දියුණු කරන්න. ඒ නිසා අදත් අපේ ප්‍රාර්ථනාව තමයි අපි බණ ඇහුවා. ඒ තුලින් අපි තුල යෝනිසෝ මනසිකාරය තව තවත් දියුණු වේවා. යෝනිසෝ මනසිකාරයේ දියුණු වෙලා අපි ධම්මානු ධම්ම පටිපත්තියටම නිරත වේවා. ධම්මානු ධම්ම පටිපත්තිය ගමන් කරන්න අපිට වඩාත් යහපත් මිතුරු ආශ්‍රය, කල්යාණ මිත්‍ර සේවනයේම ලැබේවා. ඒ තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මා තුළ තිබෙනා වූ ශ්‍රද්ධාව තව තවත් දියුණු වේවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි තියෙනා වූ ශ්‍රද්ධාව තව තව දියුණු වේවා. ආර්ය සංඝයා කෙරෙහි තියෙනා වූ ශ්‍රද්ධාව තව තවත් දියුණු වේවා. මාව නිරන්තරයෙන්ම ආර්යකාන්ත සීලය ආරක්ෂා කිරීම සඳහාම මේ ධර්ම දේශනාව, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවා. එතුලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහාම මෙය මට ශක්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. කාරුණික පින්වත්නි, අද අපේ මේ 22 වෙනි ධර්ම දේශනාවේ දායකත්වය UW අජන්තා මහත්මිය, WM ජයසේන මහත්මයා,
පාර අරගෙන ඒ දූ දරුවන් සමග අද දවසේ මෙහි දායකත්වයේ දරනවා. ඒ ඇත්තම් බලාපොරොත්තු වෙනවා අජන්තා මහත්මියගේ සෙනෙහබර පියාණන් වහන්සේ සයිමන් සිංහෝ මහත්මයා උපාසක මහත්මයා වවුරුදු 90ක් වගේ වෙන වෘද්ධතර උපාසක මහත්මයෙක්. ඉතින් එතුමාට නිදුක් නිරෝගී භාවයේ කායික සුවය මානසික සුවය උදා වේවා. ඒ වගේම එතුමියගේ වැඩිමහල් සහෝදරයා UW රෝහිත මහත්මයා තරමක් රෝගීව සිටින එතුමාටත් නිදුක් නිරෝගී භාවයේ කායික සුවය උදා වේවා. ජනතා මහත්මියගේ ජයසේන මහත්මයාගේ දරුවන්ටත් ඒ දෙදෙනාගේම පවුල්වල සහෝදර සහෝදරියන්ටත් මුණුපුරු මිනිපිරියන්ටත් හැම කෙනෙකුටම නිදුක් නිරෝගී භාවය සැලසේවා. කායික සුවය මානසික සුවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගිය කරලිනා හාමි මහත්මිය WM සිරිවර්ධන මහත්මයා හීන්මැණිකේ මාතාව මේ කියපු දෙමාපියන් ඇතුළු කොට ඇති පරම්පරානුගත සීලුම ඥාතීහු මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් වූ නිවන් සුවයෙන්ම සැනසෙත්වා. අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණිච්ච ඔබ හැම කෙනෙකුටම තුන්රුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවන්න සැලසේවා. දේව ආශිර්වාදය රැකවන්න සැලසේවා. ඔබේ දරුවන් ඔබව දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. ඔබ නමින් මිය පරලොව ගිය දෙමාපියන් ඉන්නවා නම් සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඒ හැම කෙනෙක්මත් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත වාසනාවන්ත කරගනිත්වා. ඒ හැම කෙනෙකුටමත් අප හැම දෙනාටමත් මේ පින ජාත්‍ය ආදී දුකින් විනිර්මුක්තව ලබන උතුම් වූ නිවන් සුවයෙන් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. බුද්ධානං ජීවිතස්සන සක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං චබ්බන්න රංසීනං නසක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වත්තිං සමහා පුරිස ලක්ඛනානං නසක්කා කේනචි අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහට චතුන්නම් පච්චයානම් නසක්කා කේනචි අන්තරායෝ කාතුම් ඉමේ සංචතුන්නම් අච්චරියානං නසක්කා කේනචි අන්තරායෝ කාතුම් ඒතේන සච්ච වජ්ජේන අන්තරායෝ අසේසතෝ මාරාදයෝ විනස්සන්තු ජය සිද්ධී භවන්තු තේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. හැමෝටම තෙරුවන් සරණයි.